වස්සාන ධර්ම දේශනා. අද ගොඩාක් දෙනෙකුට වර්ධින්න හේතුව ඉලක්ක තියෙනවා, බොහොම ලස්සන සාර්ථක ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක වෙතට යන්න අනුගමනය කරන වීරය සමහරක් විට ඒ ඉලක්කය වෙතට යන්න හේතු වන වීරය නෙවෙයි. එතකොට මේ වීරයේ තිබෙන නුසුදුසුකම, එහෙම නැත්නම් අපේක්ෂා කරන ඉලක්කය වෙතට යන්න නුසුදුසු වීරයක් තුලින් අපි අපේක්ෂා කරන තැනට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි පළවෙනියටම හඳුනා ගන්න ඕන මගේ ඉලක්ක මොනවාද? ඒ ඉලක්ක වෙතට යන්න මම අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද? අන්න ඒ මාර්ගය හඳුනගෙන තමයි වීරය ප්‍රගුණ කළ යුත්තේ. එහෙම වීරය ප්‍රගුණ කරපු කෙනෙකුට අර බලාපොරොත්තු වන ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙනවා. අද මේ දේශනාව එක පැත්තකින් අධ්‍යාපනය ශක්තිමත් කරගන්න, සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න උනන්දු වෙන ළමයින්ට ඒ පැත්තට හරවා ගන්නත් පුළුවන්. ඊළඟට ආර්ථිකය ශක්තිමත් කරගන්න වෑයම් කරන තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට ඒ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ පැත්තට හරවා ගන්නත් පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව හෙවත් නිර්වාණය සලසා ගැනීමේ අපේක්ෂාවෙන් ඔබ කටයුතු කරනවා නම් ඒ සඳහා යොදව ගන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිවන සලසා ගැනීම සඳහා ප්‍රගුණ කළ යුතු වීරය උදාසීන තත්වයකට පත් කරගන්නේ නැතුව ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන මාර්ගය. එතකොට මේ මාර්ගය පිළිබඳව පැහැදිලි කරනකොට තම තමන් බලාපොරොත්තු වන ඉලක්ක වෙතට යන්නත් ඒවා ආදර්ශයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසරකට පෙර පරලෝසපත් GW විමලපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින දයාබර දියණිය නිලෝකා හා නාලක රුවන් යන මුණුපුරන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයාණන් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකාදස ධම්මා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්ති අපාය භය පච්ච වික්ඛනතා ආනිසංස දස්සාවිතා ගමන වීති පච්ච වික්ඛනතා පිණ්ඩපාතා පචායනතා දායජ්ජ මහත් පච්ච වික්ඛනතා සත්තු මහත් පච්ච වික්ඛනතා ජාති මහත් පච්ච වික්ඛනතා සබ්‍රක්මචාරී මහත් පච්ච වික්ඛනතා කුසීත පුග්ගල පරිවජ්ජනතා ආරද්ධ විරිය පුග්ගල සේවනතා
තදධි මුත්තතාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විදේශගතව සිටින නිලෝකා දියණියත් එවැගේම නාලක රුවන් මුණුපුරන් ඇතුළු කොට ඇති පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා මීට වසරකට පමණ පෙර ආතුව ජන්මාන්තර ගතවන්නට යෙදුණු ආදරණීය පියාණන් G.W. විමලපාල මහත්මයා සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස් ඇතිවයි මේ උතුම් ධර්මානුශාසනාව අද දවසේදී බොහෝ දෙනෙකුට හිතසුව පිණිස විකාශනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ ජීවිත ගමන සාර්ථක ජීවිත ගමනක් බවට පරිවර්තනය කිරීම පිණිස පසුකාලීනව පසුතැවෙන්නේ නැතිව ආපස්සට හැරිලා තමන්ගේ ජීවිතය දිහා බලනකොට තමන්ට සතුටට පත්වෙන්න පුළුවන් විදියට අද දවසේ ගොඩනගා ගත යුතු වටිනාම කාරණාවක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. අපි හැම කෙනෙක්ම දියුණුව ප්‍රාර්ථනා කරන දියුණුවට පත්වෙන්න උවමනාවෙන් කටයුතු කරන උදවිය. සමහර වෙලාවට අධ්‍යාපනය සාර්ථක කරගන්න, එහෙම නැත්නම් ආර්ථිකය සාර්ථක කරගන්න, එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ගමන සාර්ථක කරගන්න, තම තමන්ගේ ජීවිත ගමන සුවසේ වාසය කරන්න අපි හැමෝම උනන්දු වෙනවා. ඒ සඳහා අපි ළඟ තියෙන්නම ඕන වටිනා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රඥාව, අනිත් එක තමයි වීරය. ප්‍රඥාව සහ වීරය එකට එකතු වුණාම තමයි තම තමන් අපේක්ෂා කරන සාර්ථකත්වය සලසා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව සහ වීරය කියන කාරණා දෙක පිළිබඳව කල්පනා කරනකොට අප තුල තිබිය යුතුම ගුණාංග හැටියට කවුරුත් කල්පනා කළ යුතුයි. මේ කාරණා දෙකෙන් වීරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපනය සාර්ථක කරගන්නත් වීරයක් අවශ්‍යයි. ආර්ථිකය ශක්තිමත් කරගන්නත් වීරය අවශ්‍යයි. ඒ වගේම සසර දුකින් එතර වෙන්න, නිර්වාණය සලසා ගැනීම පිණිසත් වීරය අවශ්‍යයි. තම තමන්ගේ අරමුණු, තම තමන්ගේ ඉලක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ ඉලක්ක වෙතට යන්න කොයි විදියේ වීරයක්ද ප්‍රගුණ කළ යුත්තේ කියන එක තේරුම් ගන්න ප්‍රඥාව තිබිය යුතුයි. ප්‍රඥාවක් නැති වුණොත් ඉලක්කය වෙතට යන්න භාවිතා කළ යුතු වීරය කුමක්ද කියන එක හඳුනා ගන්න බැරුව යනවා. සමහරක් විට සමහරු අතිශයින් මහන්සි වෙනවා, උත්සාහය ඇති කරනවා, වීරවන්තයි. හැබැයි ඒ වීරවන්ත උත්සාහවන්ත ක්‍රමය තමන් අපේක්ෂා කරන ඉලක්කය වෙතට යන්න හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම කෙනෙක්ම අරමුණ පිළිබඳව කල්පනා කරලා ඒ අරමුණට යන්න පුළුවන් එයට ගැළපෙන වීරය හඳුනා ගන්න ඕන. ඒ සඳහා ප්‍රඥාව තියෙන්න ඕන. අපේ ඉලක්කය තියෙන්නේ අනුරාධපුරයට යන්න නම් අනුරාධපුරයට යනවා කියලා නිකන් ඇවිද්දට හරියන්නේ නැහැ. අනුරාධපුරයට යන්න තියෙන පාරේ ඇවිදින්න ඕන. වාහනයක් අරගෙන මම මේ අනුරාධපුරේ යනවා කියලා කොච්චර ගියත් වැඩක් නැහැ. අනුරාධපුරයට යන්න තියෙන පාරේ නෙවෙයි නම් යන්නේ.
එතකොට වීරය කොච්චර තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ ඉලක්කය, තමන්ගේ අරමුණ මොකක්ද කියන එක හඳුනගෙන ඒට ගැලපෙන වීරයක් කරන්න තමන්ට ප්‍රඥාවක් නැත්නම්. ඒ නිසා අපි පළවෙනියටම කල්පනා කරන්න ඕන, මම යන්න ඕන කොතනටද? මගේ බලාපොරොත්තුව මොකක්ද? ඒ බලාපොරොත්තුවට යන්න නම් මං මොන වගේ කටයුත්තක්ද කළ යුත්තේ? දැන් අධ්‍යාපනය සාර්ථක කරගෙන විභාග ජයග්‍රහණය කරා යොමු වෙන්න ඕන කියලා හිතන ළමෙක් විභාගයෙන් ජය ගැනීම සඳහා අනුගමනය කළ යුතු සුදුසු වීරයක් තියෙනවා. ඒ වීරය වඩන්න ඕන. කවුරු හරි විභාගයෙන් ජය ගන්න ඕන කියලා රටේ ලෝකේ තියෙන ගණදෙවි කෝවිල් වලට දේවාල වලට ගිහිල්ලා පූජා පවත්ව හිටියා කියලා ඒ මහන්සි වීම, ඒ වීරය විභාගයේ ජයග්‍රහණය කිරීම පිණිස පවතින ප්‍රධාන වීරයක් නෙවෙයි. කොච්චර ඒ විදියට බාර වෙමින් විවිධ පුද පූජා පවත්වමින් පාඩම් කරන්නේ නැතුව, අධ්‍යාපනය හරියට හදාරන්නේ නැතුව, උගන්වන වෙලාවේදී ඒ දේවල් හරියට අහගෙන ඉන්නේ නැතුව වෙන වෙන වැඩ කළා කියලා විභාගයෙන් ජය ගන්න හම්බෙන්නේ නැහැ. විභාගයකින් ජය ගන්න නම් තමන් අපේක්ෂා කරන ඒ ප්‍රතිඵල ලබන්න නම් ඒට සුදුසු වීරයක් තියෙනවා. ඒ සුදුසු වීරය තමයි එදිනෙදා ගුරුවරයා කියලා දෙන දේ හොඳට සාවධානව අහගෙන ඉන්න ඕන. ඊළඟට ගුරුවරයා නියම කරන වැඩ කටයුතු ටික කල් නොදමා සම්පූර්ණ කරන්න ඕන. උගන්වපු ටික නැවත නැවත ආවර්ජනය කරන්න ඕන. ඒ වගේම අමතර පොතපත පරිශීලනය කරන්න ඕන. ඒ විදියට විභාගයකින් ජය ගැනීම සඳහා ඒකෙන ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමෙන් තමයි ඒකෙන අපේක්ෂා කරන ඉලක්කයට ඒකෙනාට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ආර්ථිකය දියුණු කරගන්න කෙනා ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් ඒත් එහෙමම තමයි. වෙන වෙන වැඩ කටයුතු කළා කියලා කවදාකවත් ඒ ඉලක්කේ ජය ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ ඉලක්ක සඳහා ප්‍රගුණ කළ යුතු වීරයක් තියෙනවා. කුමන වීරයක්ද ප්‍රගුණ කළ යුත්තේ කියන එක තේරුම් ගන්න නම් ප්‍රඥාව තියෙන්න ඕන. දැන් බලන්න, ඒ පාඩම අපට ඉගැන්නුවේ සිදුහත් කුමාරයා. උතුම් බුද්ධත්වයේ සලසාගත යුතුයමයි කියන හැඟීමෙන් ගිහිගය අත්හැරලා දාලා ගිහිල්ලා විවිධ ඉගැන්වීම් අනුව බුදු වෙන්න නම් කුමන ප්‍රතිපදාවක්ද අනුගමනය කළ යුත්තේ කියලා විමසනකොට තමන්ට ලබා දුන්නු උපදෙස්, බුදු වෙන්න නම් මේ ශරීරයට අධික ලෙස දුක් දෙන්න ඕන කියලා ඉගෙනගෙන අවුරුදු 6ක් තිස්සේ මොකද කළේ? වීරයවන්ත වුණා. එතන වීරයක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අතිශයින් වීරයවන්තයි. කිසිම කෙනෙකුට කරන්න බැරි විදිහේ වීරයක් තමයි සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරමින් සිදු කළේ. හැබැයි සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 6ක් තිස්සේ වීරයවන්තව කටයුතු කරලා දුෂ්කර ක්‍රියාවෙන් නැත්නම් අත්කිලමතානුයෝගය අනුගමනය කිරීමෙන් මම ප්‍රාර්ථනා කරන මගේ ඉලක්කය බුද්ධත්වයේ සලසා ගන්න පුළුවන්කමක් නැහැ කියලා තේරුම් අරගෙන අත්කිලමතානුයෝගය අත්හැරලා දාලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියන තැනට යොමු වුණා. එතකොට බුදු වීම පිණිස කළ යුතු වීරය නෙවෙයි අවුරුදු 6ක් තිස්සේ කළේ. එතකොට මොකක්ද කළේ? ඒ වීරය වෙනස් කළා. ප්‍රඥා සහිත වීරයක් බවට පරිවර්තනය කළා. අන්න ඒ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ප්‍රඥා සහිත වීරය නිසියාකාරව ප්‍රගුණ කරපු නිසා තමයි සිද්ධාර්ථ කුමාරයාට මාර පරාජය කරලා බුද්ධත්වයේ සලසා ගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට බුදු වෙන්න නම් දුෂ්කර ක්‍රියා කරලා හරියන්නේ නැහැ. නැත්නම් අත්කිලමතානුයෝගය සිද්ධ කරලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් කාමසුකල්ලිකානුයෝගය අනුගමනය කරලා හරියන්නේ නැහැ. ඒ සඳහා මධ්‍යම ප්‍රතිපදාව තුළ තමයි වීරවන්ත විය යුත්තේ.
එතකොට බලන්න බුදු වෙන්න, නිර්වාණය සලස ගන්න, මාර්ගඵල අවබෝධ කරගන්න ඒ සඳහා සුදුසු, ඒ සඳහා වෙන්වුණු ප්‍රඥාවන්ත වීරයක් තියෙනවා. ඒ වීරය හඳුනාගත්තොත් තමයි ඒ මග යන්න පුළුවන්කම ලැබෙන්නේ. අද ගොඩාක් දෙනෙකුට වර්ධින්න හේතුව ඉලක්ක තියෙනවා, බොහොම ලස්සන සාර්ථක ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක වෙතට යන්න අනුගමනය කරන වීරය සමහරක් විට ඒ ඉලක්කය වෙතට යන්න හේතු වන වීරය නෙවෙයි. එතකොට මේ වීරයේ තිබෙන නුසුදුසුකම, එහෙම නැත්නම් අපේක්ෂා කරන ඉලක්කය වෙතට යන්න නුසුදුසු වීරයක් තුලින් අපි අපේක්ෂා කරන තැනට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි පළවෙනියටම හඳුනා ගන්න ඕන මගේ ඉලක්ක මොනවාද? ඒ ඉලක්ක වෙතට යන්න මම අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද? අන්න ඒ මාර්ගය හඳුනගෙන තමයි වීරය ප්‍රගුණ කළ යුත්තේ. එහෙම වීරය ප්‍රගුණ කරපු කෙනෙකුට අර බලාපොරොත්තු වන ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඔබ බලාපොරොත්තු වන නිර්වාණය, ධර්මාවබෝධය සලසා ගැනීම පිණිස ඇති කරගත යුතු වීරය, ඒ වීරය ප්‍රගුණ කළ යුතු ආකාරය, ඒ සඳහා තමන් වීරය ශක්තිමත් කරන්න මෙනෙහි කළ යුතු කරුණු මොනවාද? මේවා පිළිබඳව අපට බුදුහාමුදුරුවෝ බොහොම මැනවින් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අද මේ දේශනාව එක පැත්තකින් අධ්‍යාපනය ශක්තිමත් කරගන්න, සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න උනන්දු වෙන ළමයින්ට ඒ පැත්තට හරවා ගන්නත් පුළුවන්. ඊළඟට ආර්ථිකය ශක්තිමත් කරගන්න වෑයම් කරන තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට ඒ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ පැත්තට හරවා ගන්නත් පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව හෙවත් නිර්වාණය සලසා ගැනීමේ අපේක්ෂාවෙන් ඔබ කටයුතු කරනවා නම් ඒ සඳහා යොදව ගන්නත් පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිවන සලසා ගැනීම සඳහා ප්‍රගුණ කළ යුතු වීරය උදාසීන තත්වයකට පත් කරගන්නේ නැතුව ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන මාර්ගය. එතකොට ඒ මාර්ගය පිළිබඳව පැහැදිලි කරනකොට තම තමන් බලාපොරොත්තු වන ඉලක්ක වෙතට යන්නත් ඒවා ආදර්ශයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකාදස ධම්මා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තಂತಿ. වීරය නැමැති සම්බොජ්ජංගය, සම්බොජ්ජංග කියලා කියන්නේ සම්බෝධිය පිණිස හේතු වන අංගයක්. ඒ කියන්නේ ධර්මාවබෝධය ලැබීම පිණිස හේතු වන අංගයක් තමයි වීරය කියලා කියන්නේ. බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. බෝධි අංග කියලා කියන්නේ අවබෝධයට පියවර. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අනුගමනය කළ යුතු පියවර, ප්‍රගුණ කළ යුතු පියවර. එතකොට බොජ්ජංග සූත්‍ර හැමෝම අහලා තියෙනවා. බොජ්ජංග 7ක් තියෙනවා. ඒ 7න් එකක් තමයි විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ. එතකොට මේ වීරය නම් වූ ධර්මාවබෝධය පිණිස හේතු වන අංගය ප්‍රගුණ කිරීම සඳහා උදාසීන වෙන්න ඉඩ නොදී ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා කරගෙන ආපු වීරය තවත් ශක්තිමත්ව ගොඩනගා ගැනීම සඳහා මෙනෙහි කළ යුතු කරුණු 11ක් පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් එතකොට ඒ කාරණාම අධ්‍යාපනය, ආර්ථිකයේ පැත්තටත් හසුරුවා ගන්න ඔබට පුළුවන්. පළවෙනි කාරණාව තමයි අපාය භය පච්ච වෙක්ඛනත. තමන් ධර්මාවබෝධය පිණිස වමනාවෙන් කටයුතු කරනවා නම්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උනන්දු වෙනවා නම්, දුක පිළිබඳව පිරිසිඳ දැනගන්නට අවශ්‍ය නම්, දුකට හේතුව වෙච්ච තණ්හාව දුරු කිරීමේ අවශ්‍යතාවය ඔබට තියෙනවා නම්, දුක දුරු කිරීමෙන් ලබන නිවන සලසා ගැනීමේ උවමනාවක්
තියෙනවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට උවමනාවක් තියෙනවා නම් අන්න ඒ කෙනා ඒ සඳහා ආරම්භ කරන ලද වීරය ඒ තුලම පවත්වාගෙන යාම සඳහා එයින් පිරිහෙන්නේ නැතුව වීරය උදාසීන කරගෙන අලස තත්වයකට පත්වෙන්නේ නැතුව ඇති කරගත්ත වීරය තව තවත් ටිකෙන් ටික ශක්තිමත් කර කර ඉහළට යන්නට උවමනාවක් තියෙනවා නම් පළවෙනියටම මෙනෙහි කරන්නට කියලා කිව්වා අපාය භය පච්ච වෙක්ඛනතා. අපා දුක පිළිබඳව මෙනෙහි කිරීම. අපි හැම කෙනෙකුටම පුළුවන්කම ලැබෙනවා දුගතියේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්න කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිතයන්ට අනුගතව කටයුතු කිරීමෙන් යන්න පුළුවන්කම තියෙන දුගතියේ ස්වභාවය කොයි වගේද කියලා. ඔය දේවදූත සූත්‍රය වගේ සූත්‍ර දේශනා පරිශීලනය කරනකොට අපාය පිළිබඳව අපට බිය උපදව ගන්න පුළුවන්. මොනතරම් ඒ දුගතිය තුල දුක් සහිතයිද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මිහිපිට අපට පෙනෙන තිරිසන් අපායේ ස්වභාවය අපට ඇස් දෙකෙන් බලලා තේරුම් ගන්න පුළුවන්. බල්ලෙක් වෙලා ඉපදුනොත්, බලලෙක් වෙලා ඉපදුනොත්, සතෙක් වෙලා ඉපදුනොත් කොච්චර දුකක් අපට භුක්ති විඳින්න සිද්ධ වෙයිද කියන එක පිළිබඳව අපට දකින්න පුළුවන්. මෙන්න මේ විදියට සතර අපාය පිළිබඳව යම්කිසි කෙනෙක් බය ඇති කර ගන්නවා නම් ඊළඟ භවයේ මම මෙන්න මේ වගේ තැනකට වැටුනොත් මට කොච්චර දුක් විඳින්න වෙනවද කියන එක පිළිබඳව බය උපදව ගන්නවා නම් ඒකේන කිසිසේත්ම අපායට යන්න හේතු වන කාරණා පිටුපස ලුහු බඳින්නේ නැහැ. අපාගාමී වෙන්න හේතු වන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක සක්කාය දිට්ඨි. ඒ කියන්නේ මම මගේ කියන දැඩි දෘෂ්ටිය. මමය මාගේ කියන හැඟීම තියෙනවා. ඒක දැඩිව අල්ලගත්තාම ඒකේ නා මොකද කරන්නේ? මම මගේ විතරම වෙනවා. එතකොට තමන් කල්පනා කරන්නේ තමන්ට අවශ්‍ය දේ ඕනෑම පාප කර්මයක් කරලා සම්පූර්ණ කරන්න. එතකොට මේ ලෝකේ මිනිස්සු සත්තු මරන්නේ, මිනි මරන්නේ බොහෝ විට මෙන්න මේ සක්කාය දිට්ඨිය නිසා. ඒ කියන්නේ මෙන්න මේ සතා මැරුවොත් මට කුසපුරව ගන්න පුළුවන්. මේ මිනිස්සයා මට කරදරයක්, ඒ නිසා මේ මිනිස්සයව නැති කරලා දැම්මා මට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. අන්න එහෙමනේ හිතන්නේ. එතකොට මේ මාව සුවපත් කරන්න කියලා හිතාගෙන මිනිස්සු ප්‍රාණඝාත අකුසල කර්මය කරනවා. ඊළඟට හොරකමෙහි යෙදෙන්නේ ඇයි? කාමයන් නිවර්ධව හැසිරෙන්නේ ඇයි? බොරු කියන්නේ ඇයි? මද්ද්‍රව්‍ය ආදිය භාවිත කරන්නේ ඇයි? ඒ වගේ නරක නපුරු පහත් වැරදි වැඩවල යෙදෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඔය සක්කාය දිට්ඨිය, මම මගේ කියන දෘෂ්ටිය තදින් අල්ලගත්තාම. එතකොට අනිත් අයට ඕන දෙයක් මම මං ගැන හිතනවා කියන එක තමයි තියෙන්නේ. ඊළඟට විචිකිච්ඡා, සැකය. බුද්ධ ආදී අටතැන්හි ඇති සැක. ඒ සැකය නිසා මොකද කරන්නේ? බුදුහාමුදුරන්ට අගෞරව කරනවා, ධර්මයට අගෞරව කරනවා, සංඝ රත්නයට අගෞරව කරනවා, දෙමව්පියන්ට අගෞරව කරනවා. මෙන්න මේ විදියට අගෞරව කිරීමෙන් තමන්ට අනිතු විපාක, භයානක විපාක ඇති වෙනවා. ඊළඟට සීලබ්බත පරාමාස, වැරදි සිල් වෘත. මෙන්න මේ කාරණා මූලික කරගෙන තමයි වැඩිපුරම අපට දුගතිගාමී වෙන්න සිද්ධ වෙන්නේ. හැම දුගතියකට යන්න හේතු වන හැම සිටිවිල්ලක්ම ඔන්න ඔය කොටස් තුනට අයිති. ඒ නිසා තමයි සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් දුගතිගාමී වන මාර්ගයේ සම්පූර්ණයෙන්ම වහගන්නවා කියලා බුදුහාමුදුරු පෙන්වුවේ. දස සංයෝජන වලින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරපු කෙනාට තමයි සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනා කියලා කියන්නේ. එතකොට සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් පිළිබඳව ස්ථිරවම කියන්න පුළුවන් කාරණාවක් තමයි ඒ කෙනා දුගතියක උපදින්නේ නැහැ. එතකොට දුගතියක උපදින්නේ නැහැ කියන්නේ දුගතිගාමී වෙන්න හේතු වන කාරණා එයා
නැති කරලා තියෙනවා. එතකොට ඒ නිසා මේ දුගතියේ ස්වභාවය හඳුනගත්තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කාරණාවන් නැති කිරීමේ උවමනාව ඒ කෙනාට මතුවෙනවා. ඒ නිසා අපාය භය පච්ච වෙක්කනතා අපාය පිළිබඳව බිය උපදව ගන්න තරමටම ඒ කෙනා සුළු වරදෙහි පවා බය දකිමින් සුළු වැරැද්දක්වත් නොකරන කෙනෙක් බවට පත්වෙන්න උනන්දු වෙනවා. එතකොට ඒ සුළු වරදෙහි පවා බය දකිමින් කටයුතු කරන මනසක් ඔබට ගොඩනගන්න පුළුවන් නම් සතර අපායෝත්පත්තියකට හේතු වන සිතිවිලි හේතු වන කායික ක්‍රියාකාරකම් හේතු වන වාචසික ක්‍රියාකාරකම් ඒ කෙනා නවත්ත ගන්නවා කියලා කියන්නේ අන්න ඒ කෙනාට සුගතිගාමී වෙන්න ලොකු හේතුවක් බවට පත් වෙනවා. ධර්මාවබෝධය ලබන්න උපකාරයක් වෙනවා. ඒ නිසා අපාය භය පච්ච වෙක්කනතා අපාය පිළිබඳව බිය තියෙන්න ඕන. ඊළඟට පෙන්නවා ආනිසංස දස්සාවිතා අපාය පිළිබඳව බිය උපදවාගෙන සිතකය වචනය කියන තුන්දොර සංවර කරගෙන දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට අනුගතව තමන් තමන්ගේ හිත පිරිසිදු කරන කටයුතු වල යෙදෙනවා නම් තමන් තමන්ගේ කය පිළිබඳව වගකීමකින් පිරිසිදු කරගන්න උනන්දු වෙනවා නම් තමන් තමන්ගේ වචනය පිරිසිදු කරගන්න උනන්දු වෙනවා නම් ඒ තුලින් තමන්ට භුක්ති විඳින්න ලැබෙන ලාභය පිළිබඳව මෙනෙහි කරනවා නම් ආනිසංස පිළිබඳව මෙනෙහි කරනවා නම් සිත සංවර කර ගැනීමෙන් මට ලැබෙන ලාභය කය සංවර කර ගැනීමෙන් මට ලැබෙන ලාභය වචනය සංවර කර ගැනීමෙන් මට ලැබෙන ලාභය දන් දුන්නොත් මට ලැබෙන්නේ මොනවද සිල් ආරක්ෂා කළොත් මට ලැබෙන්නේ මොනවද භාවනාව ප්‍රගුණ කළොත් මට ලැබෙන්නේ මොනවද ඒ වගේ ගුණධර්ම පෝෂණය කිරීමෙන් මට ලැබෙන ආනිසංස මොනවද කියන එක මෙනෙහි කරන්න. බුදුහාඳුරු දේශනා කළ දන් දෙනකොට සසර ගමන තුල ප්‍රත්‍යලාභය ලබා ගන්න පුළුවන්. ප්‍රත්‍යලාභය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට ජීවත් වෙනකොට අත්‍යවශ්‍ය කරන කාරණා. එහෙම කාරණා 4ක් තියෙනවා. භික්ෂූන් වහන්සේලාට නම් සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ගියත්තන්ටත් ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන කාරණා 4 ඔය 4ම තමයි. ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් බෙහෙත් හේත්. එතකොට තමන් දන් දෙනවා නම් දන් දෙන තරමට අනුව තමන්ට ලැබීම සිද්ධ වෙනවා. කාටවත් අතපාන්න ඕන නැහැ. එතකොට ප්‍රත්‍යලාභය මට ලැබෙනවා. දන් දුන්නොත් තමයි මේ සම්පත් මට භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. මසුරු ගතිය ඇති කරගෙන ලෝභ ගති ලක්ෂණ මතු කරගෙන කිසිම කෙනෙකුට උදව්වක් උපකාරයක් නැතුව තමනුත් භුක්ති විඳින්නේ නැතුව ඒවා හංගාගෙන ඉන්නවනම් ඒ මසුරු ගතිය නිසා ලෝභ ගතිය නිසා මට මොකක්ද වෙන්නේ කියන එක දැකලා දන් දීමෙන් ලැබෙන ආනිසංස මෙනෙහි කරන්න. ඊළඟට සිල්වත් වීමෙන් තමන්ට ලැබෙන ආනිසංස සීලය ආරක්ෂා කිරීමෙන් තමන්ට රූප සම්පත්තිය ලැබෙනවා. දුස්සීලව ජීවත් වුනොත් විරූපී ස්වභාවයකට පත් වෙනවා. එතකොට මම සිල් රැක්කොත් මට මේ ආනිසංස භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙනවා කියන එක දකින්න කිව්වා. බුදුහාමුදුරුවෝ සීලේ ආනිසංස පෙන්වුවා, දානේ ආනිසංස පෙන්වුවා. ඊළඟට භාවනාව ප්‍රගුණ කිරීමෙන්, ඒ කියන්නේ හිත පිරිසිදුව පවත්වාගෙන යාමෙන්, චිත්ත සමාධිය ප්‍රගුණ කිරීමෙන් තමන්ට ලැබෙන ලාභය ගැන මෙනෙහි කරන්න. ආනිසංස දස්සාවිතා කියලා කිව්වේ ඒකයි. භාවනාව ප්‍රගුණ කරනකොට ඒ කෙනාට ප්‍රඥා සම්පත්තිය ලැබෙනවා. දන් දෙනකොට ප්‍රත්‍ය සම්පatti, සීලය ආරක්ෂා කරනකොට රූප සම්පatti, භාවනාව ප්‍රගුණ කරනකොට ප්‍රඥා සම්පatti. හොඳ මගක යනකොට තමන්ට ලැබෙන ඒ ලාභය, ඒ ආනිසංස පිළිබඳව මෙනෙහි කරනවා නම්, වීර්යවන්තව කටයුතු කිරීමෙන් තමන්ට ලබන්න පුළුවන් ඒ ලාභ ගැන ආනිසංස පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ කෙනාට
සාර්ථක වීරයක් ගොඩ නගන්න පුළුවන්. ඊළඟට පෙන්නවා ගමන වීති පච්ච වෙක්ඛනතා. ගමන වීති පච්ච වෙක්ඛනතා කියලා කියන්නේ නිර්වාණය සලසාගත් බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ. ඒ කියන්නේ මේ සංසාර ගමන නිමා කළ, මේ සසර දුක් අවසන් කළ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කරන්න. කොහොමද බුදුරජාණන් වහන්සේ මාර පරාජය කළේ? කොහොමද පසේබුදුරජාණන් වහන්සේලා මේ සසර දුක දුරු කරලා දැම්මේ? කොහොමද රහතන් වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සලසා ගැනීම සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් මේ සංසාර ගමන තුල බුද්ධත්වයේ පිණිස කොයි විදිහේ ගමන් මාර්ගයක් අනුගමනය කළාද කියන එක පිළිබඳව විමසන්න. මේ විදියට කටයුතු කිරීමෙන් මේ ගැටලු ඉදිරියේ මේ අභියෝග ඉදිරියේ මේ විදියට පිළිතුරු සපයාගෙන වැරදි තැන් හදාගෙන නිවැරදි තැන හොයාගෙන මෙන්න මේ විදියට ගමන් කරපු නිසා තමයි අපි වගේම සසරේ දුක් විඳපු කෙනෙක් බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වෙන්න අනුගමනය කරපු ගමන් මාර්ගය. අපි වගේම සංසාර ගමන තුල විවිධ භවවල ඉපදෙමින් පැවතෙමින් මරණයට පත්වෙමින් ඒ කාල සීමාව තුල විවිධ දුක් විඳිමින් අපි අද විඳිනවා නම් යම් කිසි දුකක් ඒ වාගේ දුක් මහා පරිමාණයෙන් භුක්ති විඳිමින් මේ අපි වගේම සසරේ ඇවිද්ද මේ පුද්ගලයා කොහොමද පසේ බුද්ධත්වයට පත් උනේ? අපි වගේම සංසාර ගමන තුල අතරමං වෙලා හිටපු උදවිය කොහොමද සසර දුකින් එතරව සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් උනේ? මේ ගමන අවසන් කළ අය ඒ තත්ත්වවලට පත්වෙන්න අනුගමනය කරපු ගමන් මාර්ග මොනවද කියන එක මෙනෙහි කරමින් ඒ චරිත පිළිබඳව විමසමින් ඒ චරිත තමන්ගේ චරිතයට එකතු කරගනිමින් ආදර්ශයක් බවට පත් කරගනිමින් ඒ චරිත අනුකරණය කරමින් ඒ මග මෙනෙහි කරමින් කටයුතු කරනවා නම් ඔබට ඔබ බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට කිව්ව ගමන වීති පච්ච වෙක්ඛනතා. ඊළඟට පිණ්ඩපාතා පචායනතා. දැන් නිර්වාණය සලසා ගැනීමේ අරමුණින් තමයි ගිහි ගෙදරින් කෙනෙක් පැවිදි ජීවිතයට පත් වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. සියලු දුක් දුරු කරලා නිර්වාණය සලසා ගැනීමේ උදාර අදහසින් තමයි සම්බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ. එතකොට ඒ උතුම් අරමුණ සම්පූර්ණ කරගන්නකොට තම තමන් තනියෙන් ඒ සඳහා මානසික ශක්තිය ගොඩනගා ගන්නවා වගේම භාවනාදී කටයුතු වල යෙදෙනකොට ඒ වගේම ධර්මයේ මෙනෙහි කරනකොට යා යුතු මඟ පිළිබඳව හඳුනාගෙන ඒ කටයුතු කරනකොට තමන්ගේ නිර්වාණය සලසා ගැනීමේ උනන්දුව ඇති කර ගන්නකොට මේ සමාජය තුල කෙනෙකුට නිවන සලසා දෙන්න ඔවුන්ට උපකාර කරන්න කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා. එහෙම දායක පක්ෂයක් ඉන්නවා. දැන් බලන්න භික්ෂූන් වහන්සේලා ආරණ්‍ය සේනාසනවල විහාරස්ථානවල භාවනා කටයුතු වල යෙදෙමින් වැඩ ඉන්නවා. උන්වහන්සේලාට ඒ කටයුත්ත නිදහසේ කරන්න. මොකද ඒ කාරණාව විවේකයක් එක්ක වෙන බාහිර දේවල් වල ගැටි ඉන්නේ නැතුව නිදහසේ කරගත යුතු දෙයක්. එතකොට ගිහි ජීවිතය ඇයි මේ ධර්මාවබෝධයට බාධාවක් බවට පත් වෙන්නේ? බාධාවක් බවට පත් වෙන්නේ පින්වත්නි ගිහි ගෙදර ගැටලු බොහෝමයක් තිබෙන නිසා. එතකොට ඒ ගැටලු අතරේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා.
එනමුත් ඒ තත්ත්වවලට පත්වෙන්න යම්කිසි මානසික නිදහසක් අවශ්‍යයි. දැන් භික්ෂූන් වහන්සේලාට ඒ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න භාවනාදී කටයුතු වල යෙදෙනකොට ඒ කටයුත්ත කරගෙන යනකොට අනෙකුත් අවශ්‍ය කරන ප්‍රතිපාසුකම් අන් අය විසින් ලබා දෙනවා. එතකොට දායක පක්ෂය කල්පනා කරනවා මේ හාමුදුරුවෝ මේ භාවනා කටයුතු වල යෙදෙන්නේ සසර දුකින් නිතර වෙන්න. ඒ නිසා අපි උන්වහන්සේට පහසු වීම පිණිස උන්වහන්සේට අවශ්‍ය කරන දන් පැන් පිදිය යුතුයි. උන්වහන්සේට අවශ්‍ය කරන චීවරාදී පූජා කළ යුතුයි. සේනාසන පහසුකම් ටික සපයා දිය යුතුයි. අසනීප වුණාම බෙහෙත් ටික ලබා දිය යුතුයි. අන්න ඒ විදියට පින්වත්නි ධර්මාවබෝධය පිණිස කටයුතු කරන කෙනෙකුට උදව් කරන අය ඉන්නවා. ඒ අය උදව් කරන්නේ ඒ කෙනාගේ ආධ්‍යාත්මික දියුණුව ශක්තිමත් කරවීම පිණිසයි. එතකොට භික්ෂූන් වහන්සේ නමක් හැටියට තමන්ට ඒ ප්‍රතිපත්තිය ශක්තිමත්ව කරගෙන යන්න උදව්පකාර කරන ඒ දායකාදීන් තමන්ට පුදන ඒ පිණ්ඩපාත සේනාසන චීවර ගිලානත් ප්‍රත්‍ය කියන මේ සිව්පසේ පුදන උදවිය පිළිබඳව හිතන්න කිව්වා. ඇයි මේ මිනිස්සු දාන දෙන්නේ? ඇයි මේ මිනිස්සු අපට සිවුරු ටික පූජා කරන්නේ? ඇයි අපට මේ පන්සල හදලා දෙන්නේ? ඇයි මේ ලෙඩ වෙනකොට බෙහෙත් ටික අරන් දෙන්නේ? මේ කටයුතු මේ ඇත්තෝ සිද්ධ කරන්නේ අපේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරවීමේ බලාපොරොත්තුවෙන්. අපට සසරෙන් එතර වෙන්න උදව් කිරීමක් හැටියටයි ඒ අය ඒ කටයුතු කරන්නේ. එතකොට අපට ධනය වියදම් කරලා ශ්‍රමය වියදම් කරලා ඒ විදියට අපි වෙනුවෙන් කැපවෙන උදවිය පිළිබඳව කල්පනා කරලා ඒ අයගේ හිත සතුටු වෙන විදියට ආධ්‍යාත්මික වශයෙන් මම දියුණු වෙන්න ඕන කියන වීරය කෙනාට මතු කරගන්න පුළුවන්. ඒ නිසා පිණ්ඩපාතා පචායනතා තමන්ට දන් දෙන උදවිය ඒ කරන කැපකිරීම ගැන හිතන්න කිව්වා. දැන් ගිහි ජීවිතේ ගත කරන උදවියට උනත් මේක පොදුයි. දැන් සමහරක් විට අපේ රටේ ගෙවල් වල ආච්චි අම්මලා ඉන්නවා සීයලා ඉන්නවා. ඒ අයට ධර්මය අහන්න, සිල් සමාදන් වෙන්න, භාවනාව ප්‍රගුණ කරන්න, නිදහසේ ධර්මයේ පරිශීලනය කරන්න, දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට යොමු වෙන්න සමහර දරුවෝ සමහර උදවිය උදව් කරනවා. ඔය ආච්චි අම්මලා සීයලට gedara බර දෙන්නේ නැහැ. ඒ අයට හම්බ කරන්න ඒ වගේ බරක් දෙන්නේ නැහැ. මොකද කරන්නේ? අම්මට අපි නිදහස දෙනවා. අපි අවශ්‍ය දේවල් ටික ලබා දෙන්නම්. අම්මා හොඳට පින් දහම් කරන්න. තාත්තට අවශ්‍ය ඔක්කොම අපි ලබලා දෙන්නම්. තාත්තා හොඳට හිත හදා ගන්න වැඩ කරන්න. දන් දෙන්න, සිල් රකින්න, භාවනාව ප්‍රගුණ කරන්න. එතකොට මේ දෙමව්පියෝ කල්පනා කරන්න පුළුවන් මගේ ආධ්‍යාත්මික ගමන මම දියුණු කරන්න ඕන. ඇයි? මගේ දුවලා, මගේ පුතාලා, මේ අසල්වැසියෝ ඥාතීන් මට උදව් කරනවා. මේ හැම උදව්වක්ම මේ කරන්නේ ඇයි මට? මම ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගත යුතුයි. ඒ නිසා Tamanට ඒ ආධ්‍යාත්මික ගමන ශක්තිමත් කරන්න උදව් කරන උනන්දු කරවන උදවිය පිළිබඳව මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. එය වීරය වඩන්න හේතුවක්. ඊළඟට දායජ්‍ය මහත්ත පච්ච වෙක්කනතා. Tamanට ලැබිලා තියෙන මේ වටිනාම දායාදය ගැන හිතන්න. Tamanට ලැබිලා තියෙනවා සප්තාර්ය ධනය. ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලය තියෙනවා නම්, පවට ලැජ්ජාව තියෙනවා නම්, බය තියෙනවා නම්, ඒ වගේම බහුශ්‍රතභාවය තියෙනවා නම්, පරිත්‍යාගශීලී හැඟීම් තියෙනවා නම්, ප්‍රඥාව තියෙනවා නම්, මෙන්න මේ කාරණා තමන් සතුව තියෙනවා නම් ඒවා කොච්චර වටිනවද කියන එක හිතන්න. මං ළඟ ශ්‍රද්ධාව තියෙනවා. මම සිල්වන්තයි. මට පවට ලැජ්ජාව සහ බය තියෙනවා. අන්න ඒ විදිහට තමන් සතුව තිබෙන ඒ වටිනා දායාදය ගැන මෙනෙහි කරන්න. දැන් එක පැත්තකින් කල්පනා කරනකොට අපිට හිතන්න පුළුවන් අද දවස වෙනකොට කොච්චර අපට ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න ලැබෙනවද? මේවා අපිට වටිනා දායාද. මේ වෙනකන් ධර්මය
බොහොම හොඳින් ආරක්ෂා කරලා භික්ෂුන් වහන්සේලා ලොකු කැපකිරීමකින් අපට මේ උතුම් නිවෙන මඟ ඉතිරි කරලා දීලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා. මේ ලැබුණු දායාදය මහා ඉහළයි. ඒ දායාදයේ තිබෙන වටිනකම මෙනෙහි කරන්න. දායජ්‍ය මහත්ත පච්ච වෙක්කනතා. ඊළඟට සත්තු මහත්ත පච්ච වෙක්කනතා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුගුණ මෙනෙහි කරනකොට, ඒ බුදුගුණ වඩනකොට බුදුහාමුදුරුවෝ මොනවද අපට දේශනා කරලා තියෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදය ඇතිවෙන තරමට තමන්ට වීරවන්ත වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අපේ වීර ඇති කරවන්න ධර්මීය දේශනා කළා. යංකෝ බික්ඛෝ සත්තහාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතම්මය ඒතානි බික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත මා පමාදත්ත මා පච්චහා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනි. බලන්න බුදුහාමුදුරුවෝ ගැන හිතන්න. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා, මහණෙනි, ශාස්ත්‍රූන් වහන්සේ නමක් හැටියට මුළු මහත් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මහ කරුණාවෙන් කරන්න ඕන වැඩක් තියෙනවා නම් මං ඒ වැඩේ කළා. දැන් වෘක්ෂමූලිකව හෝ ශුන්‍යාගාරගතව හෝ මේ කෙලෙස් බිඳ දමන, කෙලෙස් වෙනසීමේ, කෙලෙස් අලු කිරීමේ කාර්යය යෙදෙන්න. ඒ සඳහා පරක්කු වෙන්න එපා. පරක්කු වෙලා මහණෙනි පසුතැවෙන්න එපා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ඒ කරුණු කාරණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව, තමන්ගේ ශාස්ත්‍රූන්වරයා පිළිබඳව මෙනෙහි කිරීමෙන් තමන්ට ඒ මග ශක්තිමත්ව අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට ಜಾති මහත්ත පච්ච වෙක්ඛනතා. තමන්ගේ ජාතිය ගැන, ජාතිය කියලා කියන්නේ මෙතන මේ ලැබිච්ච උපත. ඒක පැත්තකින් මනුස්ස ලෝකේ අපි ඉපදිලා තියෙන්නේ. මේක තිරිසන් ලෝකයක් නෙවෙයි. මේක මනුස්ස ලෝකය. මෙතන ඉන්නේ මනස දියුණු කරන්න පුළුවන් පිරිසක්. මනස දියුණු කරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු තිරිසන්නු ගානට වැටෙනවා නම්, යක්කු ගානට වැටෙනවා නම්, පෙරේතයෝ ගානට වැටෙනවා නම් ඒක මොන තරම් අභාග්‍ය සම්පන්න සිදුවීමක්ද. ඒ නිසා මම ඉපදිලා තියෙන්නේ තිරිසන් ලෝකෙ නෙවෙයි. මම ඉපදිලා තියෙන්නේ දුගතියක නෙවෙයි. මම ඉපදිලා තියෙන්නේ මනස දියුණු කළ හැකි මනුස්ස ලෝකේ. එහෙනම් මේ වගේ තැනක උපදින්න ලැබෙනවා කියන එක කොච්චර දුර්ලභද? ඒ දුර්ලභ මනුස්ස ලෝකේ උපත මට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මේ අවස්ථාව දුර්ලභයි. මේ අවස්ථාව ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයි කියන එක මෙනෙහි කරනවා නම් අන්න ඒ කෙනාට ධර්මාවබෝධයේ පිණිස වීරිය උපදවන්න පුළුවන්. ඊළඟට සබ්‍රක්‍මචාරී මහත්ත පච්ච වෙක්ඛනතා. බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා පිළිබඳව සමහරක් විට ඔබ ඇසුරු කරන කල්යාණ ගුණ තියෙන සත්පුරුෂ උදවිය පිළිබඳව මෙනෙහි කරලා, ඒ අය මොනතරම් හොඳින් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනවාද? ඒ අය මොනතරම් උවමනාවෙන් වීරය ප්‍රගුණ කරමින් ප්‍රඥා ගෝචර ගමනක යෙදෙනවාද? අන්න ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ වටිනකම පිළිබඳව, තමන්ට ආශ්‍රය කරන්න ලැබිච්ච කල්යාණ මිත්‍රයන්ගේ වටිනකම මෙනෙහි කරනකොට, මට මේ වගේ කෙනෙක් ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නේ, මොනතරම් වටින කෙනෙක්ද මේ? ඒ වගේ වටින අය වට කරගෙනයි මම ඉන්නේ. ඒ නිසා මම ධර්මාවබෝධයේ පිණිස වීරවන්ත විය යුතුයි කියන අදිෂ්ඨානය කෙනාට ඇති වෙනවා. වීරිය ඇති වෙනවා. ඊළඟට පෙන්නවා කුසීත පුද්ගල පරිවර්ජනතා. අලස ගති තියෙන, කම්මැලි ගති තියෙන, වීරය නොකරන උදවිය අත්හරින්න. ඒ අයත් එක්ක දියුණු වෙන්න බෑ. කුසීත පුද්ගල පරිවර්ජනතා. ආරද්ධ විරිය පුද්ගල සේවනතා. අරඹන ලද වීරයෙන් යුක්ත වීරවන්තයින් ඇසුරු කරන්න. ඒ තුලින් අපට පුළුවන් මේ ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න. ඒ නිසා තමන් හැම වෙලාවකම අලස අයව
ආශ්‍රය කරන්න යන්නේ නැතුව වීරවන්තය ආශ්‍රය කරන තැනට පත් වෙන්න ඕනේ. ඔය සෝමමිත්ත කියලා ත්‍රිවේදය පිළිබඳව දක්ෂ බමුණෙක් හිටියා. මේ බමුණා මහණ වුණා විමල කියලා ස්තවිර කෙනෙක් ළඟ, හාමුදුරු නමක් ළඟ. මේ විමල හාමුදුරුවෝ අතිශයින් කම්මැලි, අලසයි. සෝමමිත්ත හාමුදුරු කල්පනා කරනවා මේ අලස ගති තියෙන, කම්මැලි ගති තියෙන, ආධ්‍යාත්මික දියුණුව ලබන්න උවමනාවකින් නැති මේ වගේ කෙනෙක් ළඟ හිටියොත් මට දියුණු වෙන්නත් බෑ. සෝමමිත්ත හාමුදුරු මොකද කළේ? විමල හාමුදුරු අත්හැරලා දාලා මහා කස්සප තෙරුන් වහන්සේ ළඟට ගියා. මහා කස්සප තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ආරම්භ කරපු වීරය සහිත වීරය ප්‍රතිඵල ලබන අය එවැනි උතුම් චරිතයක් ළඟට ගියපු නිසා සෝමමිත්ත හාමුදුරු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. රහත් ඵලයට පත් වෙලත් විමල හාමුදුරුවන්ටත් ඒ තත්වෙට පත් කරන්න, අලසකම දුරු කරන්න, වීරවන්තකම ඇති කරවන්න උන්වහන්සේ පැහැදිලි කරනවා. පරිත්තන් දාරු මාරුයිහ යථා සීදේ මහන්නවේ ඒවං කුසීත මාගම්ම සාධු ජීවී විසීධති තස්මාතම් පරිවජ්ජය කුසීතං හීන වීරයන්. මහා සයුරෙදී තමන්ගේ බර උහුලන්ඩ පුළුවන් ලීයක් අතට ගන්න ඕන. මහා සයුරකදී තමන්ගේ බර දරාගන්න බැරි දෙයක් අල්ලගත්ත කියලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. තමන්ගේ බර දරාගන්න පුළුවන් කොටයක් අල්ල ගන්න ඕනේ. එතකොට තමයි ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමන් අපේක්ෂා කරනවා නම් ගිලෙන්නේ නැතුව යන්න, සසරේ ගිලිගිලි ඉන්නේ නැතුව සසරෙන් ගොඩ යන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? තමන්ගේ බර උසුලන්න පුළුවන්. මේ සංසාරේ නැමැති සයුරේ ගිලෙන්න හේතු නොවන වීරවන්තයින් ආශ්‍රය කරන්න ඕන. වීරවන්තයින් ළඟට යන්න ඕන. එතකොට තමයි ඒ කෙනාට මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන්කම තියෙන්නේ. කම්මැලි කාර්යෝ ආශ්‍රය කිරීමෙන් Tamanටත් වෙනසෙන්න වෙනවා. තදදි මුත්තතාති, ඒ වීරයටම බර වූ මේ කාරණා පිළිබඳව මෙනෙහි කරන සිතක් ගොඩනගාගෙන කටයුතු කළ යුතුයි. මෙන්න මේ කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. ඔන්න ඔය කාරණා ගැන අමතක නොකොට මතකෙහි රඳවගෙන මෙනෙහි කරනවා නම් නිතර තමන්ට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි තමන් බලාපොරොත්තු වන ඉලක්කය වෙතට යන්න. මේ දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ සසර දුකින් එතරව නිවන සලසා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වීරය. මේ කාරණාම අධ්‍යාපනය සාර්ථක කරගන්න ළමයෙකුට ගන්න පුළුවන්. ඒ ළමයාට හිතන්න පුළුවන් ඉගෙන ගත්තේ නැත්තම් මට මොකද වෙන්නේ? අපාය භය පච්ච වෙක්කනතා. ඉගෙන ගත්තේ නැත්තම් මට කොච්චර දුක් විඳින්න වෙනවද? ඉගෙන ගත්තොත් මට ලැබෙන ලාභ මොනවද? අධ්‍යාපනය සාර්ථක කරගත්තු විභාග සමත් වෙච්ච ජීවිත ගමනේ උගත්කම ඇති කරගත්ත ඒ අය ඒ තත්ත්වවලට පත්ුනේ කොහොම වැඩ කරලාද? ගමන වීති පච්ච වෙක්කනතා. මේ උගත්කම ඇති කරගත්ත ඒ අය අනුගමනය කරපු ගමන් මාර්ගය. ඊළඟට Tamanට ඉගෙන ගන්න උදව් කරන දෙමව්පියෝ ඒ කරන කැපකිරීම, ගුරුවරු කරන කැපකිරීම, ඊළඟට Tamanට ලැබුණු දායාද, ඊළඟට Tamanට ලැබුණු අවස්ථාව, ඊළඟට Taman ආශ්‍රය කරන, Tamanට කල්යාණ ගුණෙන් උපකාර කරන, Tamanව දිරිගන්වන ඒ කල්යාණ මිත්‍රයින්ගේ ස්වභාවය මේවා හඳුනගෙන මේ ගැන හිතනවා නම් ඇයි මට මේ අපේ අම්මා තාත්තා කන්න ටික දීලා මේ උගන්වන්න උත්සාහ කරන්නේ? කොච්චර කැපකිරීමක් ඒ අය කරනවාද? අන්න ඒ විදියට ඉගෙන ගන්නේ නැති, පන්තිය මාරු කරලා වෙන තැනකට පැනලා යන, ඉස්කෝලේ යනවා කියලා වෙන කොහෙවත් යන, පන්ති යනවා කියලා වෙන කොහෙවත් යන, උගන්නන වෙලාවේ වෙන වැඩ කර ඉන්න ඒ වගේ කම්මැලි කාර්යෝ ආශ්‍රය කළොත් මට මොකද වෙන්නේ? වීරවන්ත උදවිය ඇසුරු කිරීමෙන් මට ලැබෙන ලාභය මොනවද? මෙන්න මේවා ගැන හිතන්න පුළුවන් නම් අධ්‍යාපනය ලබන දරුවෙකුට ඉහළට යන්න පුළුවන්. ආර්ථිකය ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් එසේමයි. ආර්ථිකය ශක්තිමත් කරගන්න අපිට හිතන්න පුළුවන්. මම මහන්සි නොවුනොත් මේ ව්‍යාපාරේ බිඳ වැටෙනවා. මේ ව්‍යාපාර බිඳ වැටුනොත් මට සිදුවන අලාභය මොනවද? මේ දියුණු කරගැනීමෙන් මට ලැබෙන ලාභ මොනවද? ආර්ථිකය දියුණු කරගත්ත අය කොච්චර ඒ සඳහා මහන්සි වෙලා තියෙනවද?
ඒ අයගේ ජීවිතවල කොච්චර අභියෝග ඇවිල්ලා තියෙනවද? ඒ අභියෝග ඉස්සරහා ඒ අය කොහොමද ඒවාට මුහුණ දීලා තියෙන්නේ? මෙන්න මේ කරුණු කාරණාම අධ්‍යාපන ආර්ථික දියුණුවටත් ගන්න පුළුවන්. ඒ නිසා අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නේ වීරවන්ත වෙන්න ප්‍රඥාව සහිතව. එවිට ඔබ අපේක්ෂා කරන අධ්‍යාපනික ඉලක්ක, ආර්ථික ඉලක්ක, ආධ්‍යාත්මික ඉලක්ක ශක්තිමත්ව ජය ගන්න පුළුවන්කම ලැබේ. ජීවිත ගමන හැම අතින්ම ජය ගන්න මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරනවා විදේශගත දියණිය නිලූකා මහත්මිය, ඒ වගේම නාලක රුවන් යන මුණුපුරන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා 2020 වසරේ 10 වෙනි මාසේ 2 වෙනි දින මීට වසරකට පමණ පෙර ආතුව පරලෝසපත් ජී.ඩබ්ලිව් විමලපාල ආදරණීය පියාණන් සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් එච්.ජී. කාන්ති මෑණියන්, එච්.ජී. සරත් මාමා, එච්.ජී. පුණ්‍යලතා පුංචියම්ම, ඒ වගේම වීරසිංහ ඩේවිඩ් සිල්වා යන ඒ සීයලා, චාලට් නෝනා ආච්චියම්ම ඇතුළු කොට ඇති නමින් මියගිය පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරලා මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස නම් සඳහන් කළ නොකළ නමින් මියගිය පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භවගමන් සුවපත් කර ගනිත්වා, සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන විදේශගත නිලෝකා දියණියටත් නාලක රුවන් යන මුණුපුරන්ටත් ඒ ඇතුළු කොට ඇති පවුලේ පින්වත් සියලු දෙනාටම සිත ශාන්ති යහපත උදා වේවා. ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට පවුලේ පින්වතුන්ටත් ඔබට නිරතුරුවම දම්දිසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් රටවැසි ලෝවැසි ධර්ම ශ්‍රවණය කළ සීලු දෙනාටමත් විශේෂයෙන් වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම සිත ශාන්ති යහපත උදා වෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ටත් පින් දෙමු. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඕම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසරකට පෙර පරලෝසපත් GW විමලපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින දියණිය නිලුකා හා නාලක රුවන් යන මුණුපුරන් හා පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.